ආයුබෝවන් දුවේ පුතේ. ඔබගේ ආදරණීය ඉතිහාස පන්තියෙන් අද ඉදිරිපත් කරන ලබන වීඩියෝ වන්නේ 11 ශ්‍රේණිය ඉතිහාසය පාඩම් මාලාවේ දෙවනි පාඩම් වන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටවීම පිළිබඳව. අපි සාමාන්‍ය මේ පාඩම ඉතාමත් දීර්ඝ පාඩමක්. ඒ වුණාට අපි විෂයට ඔබට දුවාට පුතාට අවශ්‍ය කරන්නා වූ විෂය කරුණු අවශ්‍ය දේ පමණක් නිසි පරිදි යොදලා මේ දේශනය සහ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණ මම ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඔබට ඊටම අධ්‍යයනය කටයුතු සඳහා ඊටමත් පහසු වෙන බව මම විශ්වාස කරනු ලබනවා. ඒක නිසා අපි ඊටමත් ඉක්මනින්ම ප්‍රසන්ටේෂන් එකට යොමු වෙලා බලමු. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටවීම 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් සතු වුණා. ඒක දුවාල පුතාලා දන්නවා. අපි බලමු යටතේ කොහොමද කියලා. ඈත අතීතයේ සිටම යුරෝපා ජාතිහු වෙළඳාම පදනම් කරගෙන පෙරදිග රටවල් සමග වෙළඳ සම්බන්ධතා ඇති කරගෙන සිටියා. මේ අතරින් පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසින් යන ජාතීන් පෙම්කත්වයක් ගත්තා. පසු කාලීනව ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය ඔවුන්ට නතු කර ගැනීමට හැකියාව ලැබුණා. පෘතුගීසීන්ගෙන් ලන්දේසීන්ටද, ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසීන්ටද 1776 දී ලංකාවට හිමි වුණා. 1948 පෙබරවාරි මාස 4 වෙනි දින යටත් විජිත තත්වයෙන් මිදෙන තුරුම අපි ඔවුන්ගේ පාලනයට යටත් වෙලා සිටියා. සියවසකටත් මදා වැඩි කාලයක් ඉංග්‍රීසි පාලනයේ අස්තයට ශ්‍රී ලංකා අසු වී තිබීම නිසා මෙහි තිබුණු යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල රැසක් අපට හඳුනා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීම පිළිබඳව කෙටි විස්තරයක් බලමු. විශේෂයෙන් යුරෝපීය ජාතීන් ලෙස පෙරදිග වෙළඳාමට නැඹුරුව සිටි පෘතුගීසින් වෙළඳාම නිසා අධික ලාභයක් ලබා ගත්තා. පසු කාලීනව මේ වෙළඳාමේ ඒකාධිකාරිය ලන්දේසින් විසින් හිමි කරගත්තා. නාවික ගමනාගමනයද වෙළඳාමෙන්ද අධික ලෙස ශක්තිමත් ජාතියක් වූ ඕලන්දේවත් ලන්දේසි ජාතිකයන්. වර්තමානයේ ඕලන්දය හඳුන්වන්නේ නෙදර්ලන්තය කියලා. ඉතින් නෙදර්ලන්ත ජාතිකයන්ට ඊළඟ තරගකරුවන් වූයේ ඉංග්‍රීසි සහ පංස ජාතිකයන්. මෙම බල තරගයේ ප්‍රතිඵලයක් ලෙස පංස ජාතිකයන් 1792 දී ඕලන්දය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. එවකට ඕලන්ද රාජ්‍ය නායකයා ලෙස සිටියේ විලියම් නම් කුමාරයෙක්. ඔහු එහිදී ආරක්ෂාව සඳහා ආරක්ෂාව පතා එංගලන්තයට පලා ගියා. ඉංග්‍රීසිව ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලපයා දුන්නා. ලන්දේසි ආණ්ඩුව එහිදී ආරක්ෂාව දුන්නා. එහිදී එංගලන්තයේ කිව්මාලිගේ රැඳී සිටි විලියම් කුමරුගේ ඉංග්‍රීසින් එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා අමතලා ඔවුන්ගේ පෙරදිග ලන්දේසි බලකොටු ඉංග්‍රීසින්ට පවරා දෙන මෙන් ඉල්ලලා ලිපියක් ලබා ගත්තා. ලංකාවේ එවකට ලන්දේසි ආණ්ඩුකාරවරයා වන්නේ දුවේ පුතේ පන් එංගල්බේක්. මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසින් විසින් බලහත්කාරයෙන් 1795 දී තිරිකුණාමලයට පහර දී එය අල්ලා ගත්තා. ඉන් මාසකට පසුව යාපනය කොටුව අල්ලා ගත්තා. පිළිවෙලින් මන්නාරම කල්පිටිය සහ 1796 ජනවාරි මාස කොළඹ කොටුවද අල්ලා ගත්තා. පසුව පන් එංගල්බේක් ලන්දේසින් සතු සියලුම මුහුදුබඩ ප්‍රදේශ 1796 පෙබරවාරි 15 වෙනි දින ඉංග්‍රීසින්ට පවරා දුන්නා. මෙසේ ලංකාවේ මුහුදුබඩ පළාත් වල පාලනය ලන්දේසින් ඉංග්‍රීසින් වෙතට හුවමාරු වීම මෙහිදී සිද්ධ වුණා. අපි ඊළඟට බලමු ඉංග්‍රීසින්ට ඉන්දියානු සාගරයේ බලය ලබා ගැනීමට බලපෑ කරුණු මොනවද කියලා. එනම් පළවෙනි එක විදිහට අපි අංක වශයෙන් බලමු. 1. එවකට ඉන්දියානු සාගරයේ පංස සහ ඉංග්‍රීසින් අතර සටන් කිහිපයක් ඇතිවීම නිසා තම බලශක්තිය පෙන්වීමට
යටත් විජිතය නතු කර ගැනීමේ අවස්ථාවේ. දෙක පන්සයෙන් ඉන්දියානු සාගරයට එවුණු ලබන යුද්ධාධාර වැළැක්වීම සඳහා ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙල්ලේ පිහිටි වෙළඳ මධ්‍යස්ථාන වූ එනම් බටහිර වෙරළේ සුරාට් ටැවන්කෝර් මොම්බාය නැගෙනහිර වෙල්ලේ මුසලිපට්ටම් මදුරාසිය ආදී වෙළඳ බලය තහවුරු කර ගැනීම සඳහා එවැගේම මෝසම් සුළං කාලවල ඔවුන්ගේ නාවික යාත්‍රා සුරක්ෂිතව නවතා තබාගත හැකි සුදුසු වරායක් සොයා ගැනීමේ අවස්ථාවේ පෙරදිග රටවල් කුළුබඩු වෙළඳේකාධිකාරිය ලබා ගැනීම. ඒ වගේම අපි ඊළඟට බලමු ශ්‍රී ලංකාව කෙරේ බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වීමට බලපෑ හේතු මොනවද කියලා. කිසිවස් 1658 සිට 1796 දක්වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ලන්දේසින් විසින්. මෙකල උඩරට රාජ්‍ය රජවරු ලෙස රජවරු ලන්දේසි බලය මෙරටින් තුරන් කර දැමීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරා. මෙයින් ප්‍රමුඛස්ථානයක් ගත්තේ කීර්තිසී රාජසිංහ රජතුමා. කිසිවස් 1762 දී ජෝන් ෆයිබර්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා ලංකාවට පැමිණ උඩරට රජු හමු නමුදු එම දූත ගමන සාර්ථක වුණේ නැහැ. අපි බලමු දූත ගමන් කිහිපයක්. 1762 දී ජෝන් ෆයිබර්ස් උඩරට පැමිණියා. 1782 දී හයි බොයිට් උඩරට පැමිණීම. ඒ වගේම 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරට පැමිණීම. ඒ වගේම තව හේතු රාශියක් තියෙනවා. විශේෂ තව වැදගත් හේතු. එනම් ශ්‍රී ලංකාව පෙර අපරදිග නැව් මාර්ගයේ කේන්ද්‍රස්ථානික පිහිටලා තිබෙනවා. ඒ වගේම තමයි ඊසාන දිග මෝසම්වලදී ආරක්ෂිත නැවතා තැබිය හැකි ස්වභාවික වරායක් ලෙස දෙවුගුණාමල වරාය වැදගත්කම ඉංග්‍රීසින්ට අවබෝධ වෙනවා. ඒ වගේම මේ වරාය ගැන ටිකක් යම්කිසි පැහැදිලි කිරීමක් මේක ස්වභාවිකවම පිළිලා තියෙන. ඒ වගේම නැව් ආරක්ෂිතව සංගවා තබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සතුරු නෞකා වලට මේ වරාය නම් ප්‍රහාරෙල්ල කරන්න පුළුවන්. ඒ වගේ ස්වභාවිකව පිහිටි වරාය වැදගත්කම ඉංග්‍රීසින්ට අවශ්‍ය වුණා. ඒ වගේම ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර වෙරළේ නාවික බලය ශ්‍රී ලංකාවේ සිට පාලනය කරන්න පුළුවන් වුණා. මම කලින් කිව්වා වගේ බටහිර වෙරළේ වෙළඳාම් මෙන්ම නාවික බලය සියල්ලම ලංකාවේ ඉඳන් පාලනය කරන්න පුළුවන් ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර වෙරළේ දෙකම. ඉතින් අන්න ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම ලෝක ගෝලයේ ඔවුන්ට ලබාගත හැකි වටිනාම යටත් විජිතය ලෙස ලංකාව හඳුනාගෙන තිබුණා. ඔන්න ඔය හේතු ටික බලපෑවා ශ්‍රී ලංකාව කෙරේ බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වීමට. ඒ වගේම 1796 ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ පර්නෙන්ගල්බර්ග් විසින් ඉංග්‍රීසින්ට ලංකාවේ මුහුදුබඩ පළාත්වල ආණ්ඩුකාරවරයා ලන්දේසි පාලනය පවරා දුන්නද? ඒ කියන්නේ ආණ්ඩුකාරවරයා පාලනය පවරලා දුන්නා. දුන්නද මෙම ප්‍රදේශවල පාලනය බ්‍රිතාන්‍යයේ මහරජතුමාගේ නාමයෙන් සිදුවද එහි නියම පාලනය මෙහෙයුයේ පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම. මොකද්ද? පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම. බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමවත් ජෝන් සමාගම ලෙස හැඳින්වුව මෙම සමාගම. පෙරදිග යුද කටයුතු සඳහා අවශ්‍ය මූලාධාර ලබා දුන්න මෙම සමාගම. මේ නිසා යටත් විජිත වලින් බදු අය කර අවශ්‍ය මූල්‍යමය ශක්තිය ගොඩනගා ගැනීමට ඔවුන්ට අවසර ලැබුණා. ලංකාවෙන් මුදල් උපයා ගැනීමට අවසර ලැබුණා. ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගැනීමේදීද අවශ්‍ය මූලික වියදම් මෙම සමාගම විසින් තමයි දැරුවේ. පන්ස සහ ඉංග්‍රීසින් අතර යුරෝපයේ පැති යුද කටයුතු වලින් පසුව ලංකාවේ ඉංග්‍රීසීන් ලබාගත් මුහුදුබඩ ප්‍රදේශ නැවත ලන්දේසින්ට පවරා දීමට සිදුවේ යයි පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම කල්පනා කරා. ඒ නිසා හැකි ඉක්මනින් ලංකාව අල්ලා ගැනීමට යෙදූ යුද වියදම් පියවා ගැනීමේ මූලික අපේක්ෂාව මේ සමාගමට අපේක්ෂාව වුණා. ඒ නිසා නවබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් මුහුදුබඩ පළාත්වල වැසියන්ගේ හැකි තාක් බදු අය කර ගැනීමේ පිළිවෙතක් අනුගමනය කරන්න මොවුන් පටන් ගත්තා. එහෙනම් අපි බලමු පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගමේ බදු මොනවද කියලා. ඒ බදු ගත්තන් පස්සේ මම ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරලා තියෙනවා. පොල් බද්ද, අරක්කු බද්ද, මාළු බද්ද, ලුණු බද්ද, රා බද්ද, දුම්කල බද්ද. මෙයින් ප්‍රධාන තැනක් ගත් පොල්ගස් බද්ද ජනතාවට පීඩාකාරී බද්දක් වුණා. පොල්ගස් 10කට වැඩි ඉඩමකින් එක් ගසකට වාර්ෂික බද්දක් අය කෙරුවා. පළදාව තිබුණ හෝ නැති හෝ ගස්වලින් මෙම බදු මුදල් ගෙවින්නට සිදු වුණා.
මේ නිසා මිනිසුන්ගේ ඇති වුණේ මොකද්ද? මිනිසුන්ට ඇතිවෙච්ච කේන්තිය එන්න උග්‍ර වෙන්න පටන් ගත්තා. ඒ වගේම බදු අය කිරීමට අවමිල්දාරනම් බදු නිලධාරීන් පිරිසක් පත් කෙරුවා. බදු අය කිරීමේ අයිතිය වෙන්දේසි කිරීම නිසා බදු අය කරගන්නන් ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වැසියා පීඩනයට පත් කර බදු අය කිරීමට පෙළඹුණා. වෙන්දේසිකමයට තමයි බදු අය කරගන්න පටන් ගත්තේ. එසේම මෙසේ පැවති දරදඬු බදු ප්‍රතිපත්තිය නිසා 1797 දී කවද්ද 1797 දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමට විරුද්ධව පහතරට ප්‍රදේශයේ කැරැල්ලක් ඇති වුණා. මෙම අරගලය මැඩ පැවැත්වීම මේ අරගලය බ්‍රිතාන්‍යයන් විසින් මැඩ පැවැත්තුවා. පසුව එම මැඩ පවත්තලි වෙලා මෙවැනි කැරළි නැවත ඇති මෙම කැරැල්ල ඇතිවීම මෙවැනි කැරළි නැවත ඇතිවීම වැළැක්වීම සඳහා නැත්තම් මේ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරා කොමිසමක්. ඒකට කියනවා ද මියුරන් කොමිසම කියලා. කොමිසමේ සභාපතිවරයා වන්නේ බ්‍රිගේඩියර් ජෙනරාල් ඩී මියුරන්. බ්‍රිගේඩියර් ජෙනරාල් ඩී මියුරන්. අපි ඊළඟට ඉක්මනින්ම බලමු මියුරන් කොමිසම ගෙනාපු යෝජනා මොනවද කියලා. ප්‍රසන්ටේෂන් එකේ දක්වලා තියෙනවා. දිවයිනේ පැවති පැරණි සිරිත් විරිත් හා සම්ප්‍රදායන් හඳුනාගෙන කටයුතු කිරීම, බදු වෙන්දේසිකමේ අහෝසි කිරීම, රාජකාරීකමේ නැවත ඇති කිරීම, බදු අය කිරීම සඳහා දේශීය නිලධාරීන් පත් කිරීම, පොල් බද්ද වැනි නව බදු අහෝසි කරලා දැමීම, ඉඩම් අධිකරණකමේ නැවත ක්‍රියාත්මක කිරීම. අන්න එතකොට මොකක්ද උනේ? දිත්ත සබර මේ කොමිසමෙන් මගින් ආවෙන් පස්සේ මොකක්ද උනේ? අන්න තිබුණු අර කොමිසමේ ඔවුන් අනුගමනය කර බදු ප්‍රතිපත්ති බදු ක්‍රමවේදයන් මොකක්ද කරේ? මියුරන් කොමිසම් මගින් අහෝසි කරලා දැම්මා. මම මේ ඊටාම කෙටියෙන් තමයි ඉදිරිපත් කරේ. අපි ඊළඟට බලමු ඉක්මනින්ම දිත්ත පාලනය පිළිබඳව. දිත්ත පාලනය යන වචනයෙන්ම මෙහි පැවති පාලන වර්ග දෙකක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එනම් පෙරදිග ඉන්දීසි වෙළඳ සමාගම ඒවත් ජෝන් සහ සමාගම සහ බ්‍රිතාන්‍ය රජයේ එක් වී කරන ලද පාලනය ද්විත්ව පාලනය ලෙස හඳුන්වා ගන්න පුළුවන්. විශේෂයෙන් ලංකාව අල්ලා ගැනීම සඳහා සියලු වියදම් දරන ලද්දේ පෙරදිග වෙළඳ ඉන්දිය සමාගම විසින්. මෙම සමාගම පාලන කටයුතු ඉන්දියාවේ මදුරාසි නැත්නම් වර්තමානයේ හඳුන්වන චෙන්නයි නගරයේ සිට මෙහෙයුවා. ඒ නිසා ඒ මදුරාසි පාලනය ලෙසද හඳුන්වනවා. 1798 සිට මුහුදුබඩ පළාත්වල පාලනය සඳහා පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා පත් වී ඒමත් සමග මෙරට පාලනය සඳහා බ්‍රිතාන්‍ය රජය හවුල් වුණා. ඒ නිසා 1798 සිට 1802 අතර කාලයේ ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගමත් බ්‍රිතාන්‍ය රජයත් හවුලේ ගෙන ගිය පාලනය අපි තවදුරටත් පුළුල් වශයෙන් හඳුන්වනවා දිත්ත පාලනය කියලා හැඳින්වුවා. පස්සේ මේ දිත්ත පාලනය අසාර්ථක වුණා. අපි බලමු දිත්ත පාලනය අසාර්ථක වීමට හේතු මොනවද කියලා. ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරලා තියෙනවා. පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම ලාභ ලබා ගැනීමේ පරමාර්ථයෙන් පමණක් කටයුතු කිරීම, පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා දෙපාර්ශ්වයටම වගකිවිය යුතු වීම, සමාගමේ සේවකයෝ ආණ්ඩුකාරවරයාට සහයෝගය නොදැක්වීම, ආර්ථික සහ වාණිජ කටයුතු සමාගම මගින් ඉටු කිරීම, පරිපාලනමය කටයුතු බ්‍රිතාන්‍ය රජය ඉටු කිරීම, මෙම ආයතන දෙක අතර මනා කළමනාකාරීත්වයක් නොමැතිවීම ආදී හේතු නිසා දිත්ත පාලනය අසාර්ථක වුණා. මේ නිසා 1802 දී ලංකාවේ බ්‍රිතාන්‍යයට සම්පූර්ණ ලංකාව බ්‍රිතාන්‍ය වෙල්ලබඩ තීරය බ්‍රිතාන්‍ය යටත් රාජ්‍යයක් ලෙස පත් කරගත්තා. ඒ කියන්නේ වෙල්ලබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය යටත් රාජ්‍යයක් බවට 1802 දී පත් කරගන්න ලැබුවා. අපි ඊළඟට ඉක්මනින්ම බලමු සර් පෙඩ්රික් නෝත් පිළිබඳව. ඒ කියන්නේ ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍යයෙන් පැමිණි ලංකාවේ ප්‍රථම කවුද? බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා. අයි බලමු ශ්‍රී ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වන මොහු 1798 සිට 1805 දක්වා ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශයේ පරිපාලන කටයුතු කරා. සිවිල් සහ යුද කටයුතු කරගෙන යාමේ බලතල ඔහුට හිමි වුණා. දිත්ත පාලන සමයේදී පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගමට බ්‍රිතාන්‍ය රජයටත් වගකිව යුතු වීම නිසා පාලන කටයුතු යම්කිසි දුෂ්කරතාවයක් වලට නෝත් ආණ්ඩුකාරවරයාට මුහුණ දෙන්න සිදු වුණා. අධිකරණ කටයුතු කාර්යක්ෂමතා පැහැදිලි බවකින් යුක්තව කටයුතු කිරීමේ හැකියාව නෝත් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදී සිදු වුණා. ඒ වගේම රෝම ලන්දේසි නීතිකමයට අමතරව ඉංග්‍රීසි නීතියද හඳුන්වා දුන්නා. ඒ වගේම මෙකල ජූරි සභා ක්‍රමයේද නඩු විසඳීමට යොදාගත්තා. ඉස්වාස් 1803 දී උඩ රාජ්‍යය යටත් කර ගැනීමට හමුදා මෙහෙයුම් මැදිහත් කරන ලද නමුත් එය අසාර්ථක වුණා. ඒ කියන්නේ නෝත්
නමුත් ආණ්ඩුකාරවරයා උඩරට 1803 දී පළමුවට ආක්‍රමණයක් ඉදිරිපත් කරා. ඒ වුණාට ඒ ආක්‍රමණය අසාර්ථක වුණා. අපි බලමු ඊළඟට නෝත් ආණ්ඩුකාරවරයාගේ කාලයේ සිදු සේවාවන් මොනවද කියලා. ප්‍රසන්ටේෂන් එකේ දක්වලා තියෙනවා රජයේ පාලන කටයුතු සඳහා දෙපාර්තමේන්තු කිහිපයක් පිහිටුවීම, තැපැල් දෙපාර්තමේන්තුව, පොදු වැඩ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඒ වගේම රාජකාරිකමය අවශ්‍ය කරලා දැම්ම අර තිබුණේ රජ කාලේ තිබුණ රජයට වැඩ කරන ක්‍රමවේදය අවශ්‍ය කරා. ඒ වගේම ක්‍රමවත් අධිකරණ පද්ධතියක් නිර්මාණය කරා. සර් පෙඩ්ඩික් නෝත්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස ආවේ සර් තෝමස් මෙල්ලන් ආවේ. එතුමා 1805 සිට 1812 දක්වා කාලය තුළ ලංකාවේ ආණ්ඩුකාර්ය ධුරයේ කටයුතු කරා. උඩරට සම්බන්ධයෙන් සාමකාමී ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරේ. ඒ කියන්නේ උපායශීලී උපක්‍රමශීලී ප්‍රතිපත්තියක් තමයි මෙතුමා කටයුතු කරේ. විශේෂයෙන් රට පුරා සංචාරය කළා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙතුමා උත්සාහ කරා. මෙතුමා පෙඩ්ඩික් නෝත් විසින් අවලංගු කරනු ලැබූ රාජකාරී ක්‍රමය නැවත ඇති කරා. සිවිල් පරිපාලන නිලධාරීන්ට සිංහල සහ දෙමළ භාෂාව ඉගෙන ගැනීමට උනන්දු කළා. එමගින් වඩා හොඳ පාලනයක් ගෙන යා හැකි බව ඔහු විශ්වාස කළා. නඩු විසඳීම සඳහා 1810 දී ජූරි සභා ක්‍රමයේද ඔහු විසින් හඳුන්වා දුන්නා. මෙමගින් පසු තෙවැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පත් වෙලා ආවේ කවුද? සර් රොබර්ට් බවුන්ඩ්‍රික් තමයි පත් වෙලා ආවේ කිස්වාස 1812න් පස්සේ. අපි රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා පිළිබඳව කතා කිරීමට මත්තෙන් අපි කතා කරමු ජෝන් ඩොයිලි පිළිබඳ නැත්නම් භාෂා පරිවර්තකය පිළිබඳ කතා කරලා කතා කරලා බලමු. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සර් ජෝන් ඩොයිලි උපත ලබා තිබෙන්නේ 1774 ජූනි මාස 11 වැනි දින බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා 1796 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් මොහු 1801 දී ලංකාවට පැමිණ මාතර පාලන සභාවේ ඒජන්තවරයා ලෙස කටයුතු කරා. ඔහුට මාතරදී කොරතොට ධර්මාරාම මහානාම හිමියතෙන් බුදුදහම සිංහල භාෂාවත් චතුර ලෙස ඉගෙන ගැනීමට හැකි වුණා. ඔහුගේ දක්ෂතාවය නිසා එවකට ආණ්ඩුකාරයෝ සර් තෝමස් මෙල්ලන් තම භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කිරීමට පත් කරගත්තා. පසුව ඔහු උඩරට රාජධානියේ රෙසිඩන්ට්වරයා ලෙස පත් කර යවනු ලැබුවා. මාතර යුගයේ කෙවිඳියෙකු ගජමන් නෝනා සහ ජෝන් ඩොයිලි අතර කවි සංවාද පවා හුවමාරුණ බවට සාක්ෂි තිබෙනවා. ඒකත් සාක්ෂි තිබෙනවා දැන්ට. ඒ වගේම උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් කර ගැනීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරන ලද්දේ ජෝන් ඩොයිලි විසින්. කන්දුඩ රාජධානියේ පිහිටීම අනුව පිටස්තර අයෙකුට රාජධානියේ පිවිසීම ඉතාමත් අපහසුයි. මොකද හේතුව වනදුර්ග, ජලදුර්ග, ගිරිදුර්ග වලින් වට වෙලා තිබෙනවා. මහනුවර රාජධානියට පිවිසෙන්න තිය ඇත්තේ මාර්ග 14ක් පමණයි. එම සියලු ස්ථානයන්හි රාජපුරුෂයන් රැකවල්ලා සිටිනවා. ඉතින් ජෝන් ඩොයිලි උපායශීලී උඩරට රාජධානී මාර්ග මුර කපළු ආදිය පිළිබඳ ඉගෙන ගත්තා. උඩරට රජුගේ දුබලතා පිළිබඳ හොඳින් අධ්‍යයනය කළා. එමෙන්ම උඩරට රදළ පෙදානිත් සමගද හොඳ හිත දිනාගෙන කටයුතු කළා. අන්න හේතු නිසා 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයට ලබා දීමට අවශ්‍ය සියලු පිඹුරුපත් සකස් කිරීම තම සිදු කරේ කවුද? ජෝන් ඩොයිලි විසින්. ඔහු මහා අධිකාරම වූ ඇහැලේ පොළ හා මොල්ලිගොඩ කපුවත්තේ යන අධිකාරම්වරුන් සමග සාකච්ඡා පවත්වලා සේවික්කම රජු බලෙන් පහ කිරීමට කටයුතු සැලැස්සුවා. මේ යන තෙක්ම අවිවාහක වූ සර් ජෝන් ඩොයිල් 1824 දී මැලේරියා රෝගය වැළඳීමෙන් මහනුවරදී මිය යනවා. ඔහුගේ මృతදේහය සියලු ගෞරව සහිතව මහනුවර ගැරිසන් සුසාන භූමියේදී භූමිදාන කරා. එතකොට ඔහුගේ වයස කීයද? ඔහුගේ වයස අවුරුදු 50යි. අපි ඔය මම පෙන්වුවේ ජෝන් ඩොයිලි පිළිබඳ ඉතාම සංක්ෂිප්ත විස්තරයක්. අපි ඒකත් දැනගැනීම ඉතාම වැදගත් වෙනවා. අපි ඊළඟට ඉක්මනින්ම බලමු උඩරට යටත් කර ගැනීම. උඩරට යටත් කරගත් 1805 මාර්තු 2 අපි පිළිබඳ ටිකක් විස්තර ටිකක් කතා කරලා බලමු. සර් රොබර්ට් බවුන්ඩ්‍රි තමයි තෙවන ආණ්ඩුකාරවරයා. ලංකාවේ පැමිණි බ්‍රිතාන්‍ය තෙවන ආණ්ඩුකාරවරයා රොබර්ට් බවුන්ඩ්‍රි ආණ්ඩුකාරවරයා. ඔහුට උඩරට සමග සහනශීලී ප්‍රතිපත්තියක් ගෙන යන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් උපදෙස් ලැබිලා තිබුණා. බ්‍රිතාන්‍යයන්ගේ එක් අභිප්‍රායයක් වූයේ වෙළඳාමෙන් උපරිම ලාභ ගැනීම. මේ නිසා උඩරට සමග වෙළඳ කිවිසුමක් මගින් සම්බන්ධතා ගොඩනගා ගැනීමට සර් රොබර්ට් බවුන්ඩ්‍රි උත්සාහ දරුණු නමුත් එය සාර්ථක වුණේ නැහැ.
ශ්‍රී රාජසිංහ රජතුමා මෙකල උඩරට රජු තම මෙතන උඩරට රජු වෙන්නේ ශ්‍රී රාජසිංහ රජතුමා උඩරට රදලයන් සමග පැවති අභ්‍යන්තර වියවුල් නිසා කිසිදු ආකාරයක බුරුලක් ඉංග්‍රීසින්ට නොදැක්වීමට වග බලා ගත්තා. මේ නිසා උඩර රාජ්‍ය යුද්ධ කිරීමෙන් හෝ ලබා ගැනීමට රොබර්ට් බ්‍රවුන්ගේ ආණ්ඩුකාරතුමා අදහස් කළා. උඩරට රාජ්‍යයේ පැවති අවුල් සාගත ස්වභාවයත් උඩර රදලයන් රජුට විරුද්ධව කටයුතු කිරීමත් නිසා තම අදහස් මුදුන්පත් කර ගැනීමට සුදුසු අවස්ථාව ලෙස සලකා පහත රටින් උඩරටට ගිය වෙළඳ පිරිසකට රජුගේ නිලධාරීන් පිරිසක් කිරියර කිරීම මුල් කොටගෙන බවුන්ඩ්‍රික් උඩරට විරුද්ධව ආක්‍රමණයක් මෙහෙයුවා. මෙකල ශ්‍රී රාජසිංහ රජුට විරුද්ධව නිරතුරුවම කැල්ලි කෝලාහල පැන නැගුණා. ශ්‍රී රාජසිංහ රජුගේ එක් අධිකාරිවරයෙකු වූයේ ඇහැලේපොළ. ඔහු සබරගමුව පළාත භාරව සිටියේ. සබරගමුව ප්‍රදේශයේ පැන නැගුණු කැරලිවලට මුල් වූයේ ඇහැලේපොළ බව රජු සැක කළා. මේ නිසා ඇහැලේපොළ නිලමේයාට රජු බැහැ දැකීමට පැමිණ ලෙස දන්වා යැව්වද ඔහු ඉංග්‍රීසින් වෙතට පලා ගියා. මේ හේතුව නිසා ඇහැලේපොළ කුමාරියා මිසා දරුවන් ඉතා කූර ලෙස රජු විසින් මරා දැමුවා. දළදා මාලිගයේ ඉදිරිපිට නාථ දේවාල භූමිය සිදු කරන ලද මෙම සමූල ඝාතනය නිසා ශ්‍රී රාජසිංහ රජු කෙරේ මහජන විරෝධයක් ඇති වුණා. මේ නිසා ඉංග්‍රීසින්ට උඩරට අල්ලා ගැනීමට සුදුසු පසුබිම සකස් විය. අන්න ඒක සකස් වුණා. ඒ අනුව 1815 ජනවාරි මාස ප්‍රකාශයක් නිකුත් කළ බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරතුමා උඩරට වැසියන් පූර්ව රජතුමාගෙන් බේරා ගැනීමේ අභිප්‍රායෙන් උඩරට ආක්‍රමණය කරන බවත් වැසියන්ට සංසුන්ව සද්ද නොකර ඉන්න ලෙස දැනුම් දීලා යවුවා. රජුගේ මහාධිකාරම් ලෙස කටයුතු කළ ඇහැලේපොළ ඉංග්‍රීසින්ට එක්ක සිටීම නිසා සටන පහසුවෙන් ජය ගැනීමට හැකි වුණා. උඩරට රදල ප්‍රධානීන්ගේ සහායද ඉංග්‍රීසින්ට මෙහිදී ලැබුණා. ඒ මොකද ඒ ලැබුණේ රජුගේ කූරත්වය නිසා නේද? ඔව්. ශ්‍රී රාජසිංහ රජු සෙන්කඩ නුවලින් පලා ගියා. ඊට පස්සේ ඔහු පලා ගිහිල්ලා මැදමහ නුවර බෝමුරේ නම් ගාමේ උඩුපිටිය ආරච්චිගේ නිවසේ ආරක්ෂිතව සැඟවිලා හිටිය වෙලාවේ 1815 පෙබරවාරි මාස 18 වෙනි දින ඉංග්‍රීසින් විසින් රජතුමා සහ බිසෝවරුන් ජීවග්‍රහයෙන් අල්ලා ගත්තා. දැඩි රැකවල් මැද එතුමා කොළඹට ගෙනල්ලා කොන්වෝලිස් නම් නෞකාවෙන් මදුරාසියටත් ඉන්පසු එතැන් සිට වෙල්ලෝර බලකොටුවටත් සිරකරුවෙකු ලෙස පිටුවහල් කරලු යවුවා. රජතුමා මේදී විශේෂ සිද්ධියක් වෙනවා. රජතුමා නෞකාවට ගෙන යන අතරතුර සාමාන්‍ය වැසියන් එක් රැසී එතුමා අවසන් වරට දැක බලා ගැනීමට රැස්වලා බලාගෙන සිටියා. එතුමා වරාය ආසන්නයට ගෙන එන විට රජතුමා ගමන් ගන්නා මාර්ගයේ උස් ස්ථානවල නැගගත් ජනතාව දුටු රජතුමා එම සියලුම වැසියන්ට උස් ස්ථානවලින් බිමට බසින ලෙස අණ කළ බවත් රජු ගමන් ගන්නා මාර්ගයේ රජුගේ ඉසට ඉහළින් සාමාන්‍ය ජනතාව සිටීම රජ කෙනෙකුට තරම් නොවන බවත් කියලා තිබෙනවා. ඒ නිසා සියලු ජනතාව උස් භූමියෙන් පහළට පැමිණ පසු රජතුමා රැගත් කණ්ඩායම ඒ ස්ථානයෙන් ගමන් කළ බවත් ඓතිහාසික පුරාවෘත්තීන් වල සඳහන් වෙනවා. අපි බලමු ශ්‍රී රාජසිංහ රජු ලක්දිවින් පිටුහල් කරන විට සිතෙහි ඇති වූ හැඟීම් කවියෙකු ඇසින් මෙන්න මෙහෙම කියලා තියෙනවා. මම ප්‍රසන්ටේෂන් එකේ ඉදිරිපත් කරලා තියෙනවා. විකුම් සියල පරපුර දිවි තිබෙනතුරු උතුම් රාජ්‍ය ලේටික මගේ සිඳෙනතුරු නෙතින් කඳුළු නොහෙළෙමි දිවි තිබෙනතුරු ඉතින් ආයුබෝවන් ලක් මෞනි ගරු. ඒ කියන්නේ සිහසුනෙන් පහ කරන ලද ශ්‍රී රාජසිංහ රජු සහ ඒ වගේම ඉංග්‍රීසි ජාතික මේජර් හොක් සමග කරන ලද තවත් ප්‍රකාශයක් තියෙනවා. මම ඒකත් ඉදිරිපත් කරලා තියෙනවා. කෝපයෙන් සිටින විට කිසිවක් කිරීමට ඉඩ නොදෙන අනුශාසකවරු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ට සිටිති. ඒ නිසා ඔබ අතර දඩුවම් පැමිණවීම එතරම් සුලභ නොවේ. එහෙත් අපගේ කෝපය සංසිඳන විට වරදකරුවාගේ ඉරණම විසඳී හමාරය. අන්න ඉහත ප්‍රකාශ අනුව උඩරට නීතිය අනුව රජතුමාගේ බලය කොතරම්දයි අපිට වටහා ගන්න පුළුවන්. උඩරට රාජ්‍ය අවසාන භාගයේ වන විට රජතුමා සහ රදලවරුන් අතර පැවති මතභේදය නිසා තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වුණා.
මේ නිසා ඇහැලේ පොළ කුමාරිහාමි සහ දරුවන්ගේ ඉරම ඛේදනීය ආකාරයෙන් විසඳෙන්නට ඇති බව අපට මේ නිවිසින් සිතන්නට පුළුවන් වෙනවා. ඉංග්‍රීසින් විසින් ඉන්දියාවට පිටුවහල් කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය කියන එක සම්පූර්ණයෙන්ම අවසන් වෙලා ගියා. ඒ කියන්නේ රජකමක් නැහැ. මේ සම්බන්ධව කිසිවක් 1815 පෙබරවාරි මාස 29 වෙනි දින ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ප්‍රකාශයක් නිකුත් කෙරුවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබර්ට් බවුන්ඩ්‍රික් සහ රදල පෙදානින් අතර කිසිවක් 1815 මාර්තු 2 දින මහනුවර මගුල් මඩුවේදී අත්සන් කරන ලද ගිවිසුමකින් උඩරට රාජධානි ඉංග්‍රීසින්ට පවරා ගනු ලැබුවා. ඒ අනුව අපි බලමු උඩරට ගිවිසුම අත්සන් කරන රදල පෙදානින් කවුද කියලා ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරලා තියෙනවා. මහා අධිකාරම් මොල්ලිගොඩ සබරගමුවේ දිසාවේ වූ පිළිමතලාවේ ඌවේ දිසාවේ වූ කැප්පෙටිපොළ මාතලේ දිසාවේ වූ රත්වත්තේ වලපනේ දිසාවේ වූ දුල්ලෑව බින්තැන්නේ දිසාවේ වූ මිල්ලෑව තමන්කඩුව දිසාවේ වූ ගලගම තුන්කෝරළේ දිසාවේ වූ මොල්ලිගොඩ. අපි බලමු උඩරට ගිවිසුමේ වගන්ති මොනවද කියලා. උඩරට රජුගේ සැහැසිගම් නිසා ඔහු උඩරට සියසුනෙන් පහ කරන බව, ඔහුගේ රාජ්‍ය උරුමය සම්පූර්ණයෙන් අහෝසි කරන බව, ළඟක බ්‍රිතාන්‍ය රජතුමා උඩරට රජු ලෙස පිළිගන්නා බව, උඩරට රදලයන් නිලතල සහ බලතල ආරක්ෂා කරන බව, උඩරට සිරිත් විරිත් ආරක්ෂා කරන බව, කූර දඩුවම්කම ඉවත් කරන බව, සියලුම වැසියන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන බව, බුද්ධ ශාසනය, දේවාල, සම්බුද්ධ පුද පූජා, නඩත්තු කටයුතු ඒවායේ ආරක්ෂාව සහතික කොට පවත්වාගෙන යන බව. අපි ඊළඟට බලමු බ්‍රිතාන්‍යයන්ගේ විදේශ ආධිපත්‍යයට එරෙහිව පැවතුණු සටන් මොනවද කියලා. විශේෂයෙන් කිස්සුවත් 1818 උඩරට නිදහස් කරලා, ඒ වගේම කිස්සුවත් 1848 නිදහස් අරගලය අපිට හඳුනා ගන්න පුළුවන්. අපි මීට කලින් බලමු අපි පොඩි කවියක් පිළිබඳ. එහිදී තියෙනවා අනේ කුඹියනේ තොපටත් රජෙක් ඉන්නේ, මොකද කරන්නේ අපේ කරුමේ අපට වන්නේ, රජෙක් ලැබුණොතින් එදා කිරිබත් කන්නන්, පෙරහැර කරන්නන් සාදුනාදෙන් ගෙගුම් දෙන්නන්. ඉතින් ඒ විසින් කියන්නේ මොකද්ද? අපිට රජෙක් නැතිවීම නිසා උඩරට වැසියන්ගේ තිබුණු සංතාපය කොතරම්ද කියන බව ඒ කයිපෙලෙන් මනාව කියවෙනවා. අපි බලමු කිස්සුවස් 1818 උඩරට නිදහස් අරගලය පිළිබඳව. කිස්සුවස් 1815 මාර්තු 2 වෙනි දින අත්සන් කරන ලද උඩරට ගිවිසුමට අනුව කන්ද උඩරට ඉංග්‍රීසින්ට යටත් ප්‍රදේශයක් බවට පත් වුණා. ඒ විදිහේ වැසියා බලාපොරොත්තු තරම් නව පාලන ක්‍රමයක් ඔවුන්ගේ සිත් ගත්තේ නැහැ. මේ නිසා උඩරට වැසියන් තුල ක්‍රමයෙන් ඉංග්‍රීසි පාලනය පිළිබඳ අප්‍රසාදය මතුවෙන්න පටන් ගත්තා. පරම්පරා ගණනාවක් මුළුල්ලේ එකම පාලන තන්ත්‍රයට කොටු වී සිටි ඔවුන් නව පාලන ක්‍රමයක් දෙස නොරුස්සන ස්වභාවයකින් බැලුවේ. මෙසේ ක්‍රමයෙන් වර්ධනය වූ අප්‍රසාදයේ ක්‍රමයෙන් කැරලි තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පටන් ගත්තා. අපි ඊළඟට බලමු 18 කැරැල්ලට හේතු කරුණු මොනවද කියලා. අපි ඒක ප්‍රසන්ටේෂන් එකේ අංක වශයෙන් දක්වලා තියෙනවා. මම ඒ විදිහටම කියාගෙන යන්නම්. අංක 1 උඩරට වැසියා ඉංග්‍රීසි පාලනය කරේ දැක් වූ අප්‍රසාදයේ ක්‍රමයෙන් වර්ධනය වීම. අංක 2 පීර් පැරණි නීති රීති සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් පාලනය ගෙන යන බව ඉංග්‍රීසියෙන් උඩරට ගිවිසුමෙන් පොරොන්දු වුවත් එය නිසි ආකාරව ඉටු කෙරුවේ නැහැ. ඒ වගේම හිතුවක්කාර පාලකයෙකු ශ්‍රී වික්‍රම රාජසිංහ සියසුනෙන් නිරපා දමා ඉංග්‍රීසින් ආපසු පහතරට තම පළාත්වලට යනු ඇතැයි උඩරැටියන් තුළ විශ්වාසයක් ඇති වෙලා තිබුණා. ආගමික ස්ථාන සහ මහා සංඝයා වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු නොවන නිසාද උඩරැටියන් කලකිරීමටපත් වුණා. උඩරැටියන් සහ ඉංග්‍රීසින් ආගම් දෙකක් ඇදීම නිසා ඇති වෙනස්කම, ඒ වගේම උඩරට පෙබිවරුන්ට හිමි වී තිබූ වරප්‍රසාද සහ ආදායම් මාර්ග අහිමි කිරීම නිසා ඔවුන් තුලින් පැන නැගුණු විරෝධයේ මහජන අඩක් වීම. සිංහලයන් විශාල පිරිසක් ජීවත් වූ ඌවොල්ලස්ස ප්‍රදේශයට හජ්ජි මරිකාර් නම් මුස්ලිම් මුහන්දිරම් කෙනෙකු පත් කිරීම නිසා වැසියන් තුල ඇති වූ කලකිරීම ඉංග්‍රීසි පාලනයට විරුද්ධව ඇති වූ ආසන්නතම හේතු බවට අපිට මෙහිදී හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම උඩරට රදලයන්ගේ බලාපොරොත්තුව ලෙස පැවති ඉංග්‍රීසි පාලනය යටතේ තම තමන්ගේ බලලෝභී අපේක්ෂාවන් ඉටු කරවා ගැනීම වුවත් එය අපේක්ෂා භංගත්වයට පත් වුණා.
ඒ වගේම තමයි සියවස් ගණනාවක් නිදහස්ව තිබූ උඩරට පෘතුගීසින්ට හෝ ලන්දේසින්ට යටත් නොවුවත් ඉංග්‍රීසීන්ට යටත් වීම නිසා සිංහලයන් තුළ ඇතු රැවටීමට මකට අසූයේ යන පසුතැවිල්ලෙන් උඩරටියන් ජීවත් වුණා. ඒ වගේම තමයි අදුෂ්‍යමාන රජ කෙනෙකුට ගෞරව කිරීම උඩරට වැසියා තුළ තිබූ නොකමැත්ත ඔවුන් නිරතුරුවම බලාපොරොත්තු වූයේ තමන්ට දැකිය හැකි රජ කෙනෙකු සිහිසුනේ සිටීමයි. ඔන්න ඔය හේතු නිසා තමයි මෙම කැරැල්ල ඇතිවීමට බලපෑවේ. ඒ වගේම තමයි තව විශේෂ හේතුවක් වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඇරඹි බ්‍රිතාන්‍ය විරෝධී සටන ඉතා ඉක්මනින් උඩරට ප්‍රදේශය කරාද ව්‍යාප්ත වුණා. මෙය අරගලය මැඩ පැවැත්වීමට ඉංග්‍රීසින් විසින් උඩරට රදල ප්‍රධානින් වූ කැප්පෙටිපොළ, මිගලෑව, කොබ්බෑකඩුව යන දිසාවරුන් පිටත් කර යවුවා. ඒ ඔවුන් යවුවද කැප්පෙටිපොළ දිසාවේ කැල්ලිකරුවන්ට එක් වුණා. මොල්ලිගොඩ දිසාවේ පවණක් ඉංග්‍රීසින්ට පක්ෂපාතීව තමයි කටයුතු කරේ. අන් සියලුම රදලවරුන් කල්ලිකරුවන්ට උදව් දුන්නා. 1818 නිදහස් සටන මනාව සංවිධානය වුවක් නොවේ. ඒ ප්‍රදේශවල නායකයින්ගේ අභිමතය පරිදි සටන් මෙහෙවූ නිසා තීරණ ගැනීමේ සහ සටන් මෙහෙයීමේදී දුර්වලතා ඇති වුණා. ඉංග්‍රීසින් සටන මැඩ පැවැත්වීම සඳහා ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ගම්බිම් ගිනිබත් තබමින් නිවාස දේපළ සහ ධාන්‍ය වගාවන් විනාශ කළා. ගම්බිම් විනාශ වී යාමෙන් ජනතාව අසරණතාවයට පත් වුණා. සටන්කරුවන් විශාල ලෙස මරා දැමීම නිසා මහජනයා බ්‍රිතාන්‍යයන්ට යටත් වුණා. දන්ත ධාතුන් වහන්සේද ඉංග්‍රීසින් අතට පත්වීම නිසා 1818 නිදහස් අරගලය සම්පූර්ණයෙන් මඩපණ වුණා. කොළඹ මහනුවර මහා මාර්ගයේ වැටිලා තිබුණේ සතර කෝරළේ බාරව සිටි මොල්ලිගොඩ දිසාවේ. ඉංග්‍රීසින්ට පක්ෂපාතී වීම නිසා අරගලය මැඩ පැවැත්වීමට අවශ්‍ය ඉංග්‍රීසි සේනා උඩරට යැවීමට පහසු වුණා. මේ නිසා කැරැල්ල මැඩ පැවැත්වීමට එයද හේතුවක් වුණා. ඒ වගේම කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ, මඩුගල්ලේ ඇතුළු විශාල පිරිසක් ඉංග්‍රීසින් විසින් මරා දැමුවා. උඩරට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන ලද උඩරට රාජ්‍ය නැවත ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිංහලයන් ගෙන ගිය මෙම සටන විරෝධාර්හ සිංහලයන් රැසකගේ ජීවිත විනාශ කරමින් ඉතාම සංවේගජනක අවසානයක් බවට පත් වුණා. අපි ඊළඟට බලමු 1818 උඩරට කැරැල්ලේ ඇති වුණු ප්‍රතිඵල මොනවද කියලා. එහිදී සිංහල රදල නායකයන් රැසකගේ ජීවිත හිමි වෙනවා. ඒ වගේම සිංහලයන් 10000ක පමණගේ ජීවිත විනාශ වෙනවා. ඒ වගේම රදලවරුන්ගේ තත්ත්වය සහ බලය හීන කර ඉංග්‍රීසි පරිපාලන ක්‍රමය ශක්තිමත් කර ගැනීමට උත්සාහයක් දරනවා. ඒ වගේම උඩරට ප්‍රදේශවල මාමාර්ග තනවා ලංකාවේ පහතරට ප්‍රදේශය සමග සම්බන්ධ කර එම ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මිදීමට කටයුතු කරා. ඒ වගේම මුලදී රදලවරුන් සතු අධිකරණ බලය ඉංග්‍රීසි ඒජන්තවරුන් අතරට පැවරුණා. අපි ඒ වගේම මම මේ පන්තිවලදී මේ පාඩම මේ උඩරට කැරැල්ල පිළිබඳ 18 කැරැල්ල පිළිබඳ නැත්නම් ඉංග්‍රීසින් මේ සම්පූර්ණ පාඩම පිළිබඳව ඉතා පුළුල් වශයෙන් මාසයක වැඩි කාලයක් පන්තිවල පවත්වනවා. එහෙත් මම මේ වීඩියෝ එකේදී ඉතාමත් කෙටියෙන් තමයි ඉදිරිපත් කරන්නේ. අපි ඊළඟට බලමු 1848 නිදහස් සටන පිළිබඳව. දෙවන වරට ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරැල්ලක් හටගත්තේ ප්‍රධාන වශයෙන් ඔවුන් පනවන ලද බදු විරෝධී හඬක් ලෙසින්. කිසිවස් 1847 දී පමණ එංගලන්තයේ වෙළඳ පොලේ කෝපි මිල පහත වැටුණා. ඒ නිසා ශ්‍රී ලංකාව කෝපි වගාවටද එය රිජු ලෙස බලපෑවා. රජයේ මුදල් තත්ත්වයද පිරියෙන්න පටන් ගත්තා. මෙම අර්බුදයට පිළියමක් ලෙස නව බදු වර්ග පැනවීමේ ආදායම් වැඩි කරග ඇත හැකි බව සිතූ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා නව බදු වර්ග කිහිපයක් පැනෙවුවා. ඒ බදු තමයි මම ප්‍රසන්ටේෂන් එක දක්වලා තියෙනවා. කඩසාප්පු බද්ද, බල්ලම් වෙනුවෙන් පැනවූ බද්ද,
බද්ද නැත්නම් සුනක බද්ද කියනවා. ඔරුපාරු බද්ද, ඇඟ බද්ද, කරත්ත බද්ද, තොටුපොළ බද්ද, මහා මාර්ග බද්ද, තුවක්කු බද්ද. මෙම අසාධාරණ බදු පැනවීම සම්බන්ධයෙන් ප්‍රකෝපව සිටි ජනතාව 1840 පැනවූ මුඩුබිම් පනත නිසා තවදුරටත් ඉවසාගත නොහැකි තත්ත්වයකට ඔවුන්පත් වුණා. අපි බලමු මුඩුබිම් පනත කියන්නේ මොකක්ද කියලා. මුඩුබිම් පනත කියන්නේ අයිතිය තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි නොමැති වගා නොකරන ලද ඉඩම් සියල්ල රජය සතු කිරීම. උඩරට වැසියන්ට පාරම්පරිකව උරුම වූ ඉඩම් අයිතිය පිළිබඳ ලියකියවිලි තිබුණේ නැහැ. ඔවුන් ඒවා සතුන්ට තන කැවීමට, ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ලී දඬු කපයා ගැනීමට, දර සපයා ගැනීම ආදී කටයුතු වලට යොදාගත්තා. මෙසේ උඩරට ඉඩම් විශාල ප්‍රමාණයක් රජය සතු වීම නිසා ඒවාට කොටු ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත් වුණා. එම ඉඩම් අත්පත් කරගත් ඉංග්‍රීසීන් ආණ්ඩුව ඉතා සුළු මුදලකට වතුවගා කරුවන්ට මෙම ඉඩම් විකුණලා දැම්මා. ඒ වගේම තුවක්කු බද්දද සාමාන්‍ය ජනතාවට පීඩාව පත් කළ තවත් බද්දක්. තුවක්කු සඳහා බදු ගෙවීමට දුර බැහැර සිට කච්චේරි වලට පැමිණීමත් ඉංග්‍රීසීන් සකසා තිබූ අයදුම්පත් පිරීවීමට තවත් වියදමක් දැරීමට සිදුවීම නිසා තුවක්කුවේ වටිනාකමට වඩා නිකරුණේ වියදම් දැරීමට ජනතාවට සිදු වෙනවා. ඒ වගේම තවත් එකක් තමයි ඇඟබද්ද. ඇඟබද්ද කියන්නේ අවුරුදු 18ත් 55ත් වන සෑම පිරිමියෙකුම වර්ෂයකට දින 6ක් මාර්ගවල අලුත් කඩියා කටයුතු, පාරවල් කැපීම වැනි වැඩවල යෙදීම සිදු කරන්න ඕන. එසේ නොකරන්නේ නම් ඒ වෙනුවට රජයට බදු මුදලක් ගෙවා නිදහස් වෙන්න ඕන. භික්ෂුන් වහන්සේලාද මෙම බද්ද ගෙවීමට සිදුවීම නිසා එය සාමාන්‍ය ජනතාවගේ සිත් කම්පා කරවන්න සිද්ධියක් බවට පත් වුණා. මෙසේ ඉංග්‍රීසීන් විසින් පනවන ලද නව බදු වර්ග නිසා ඉංග්‍රීසි පාලනයෙන් අසතුටට පත්ව සිටි ජනතාව තවදුරටත් ප්‍රකෝපව කරවන්නට මෙය බලපෑවා. අපි බලමු ඒ වගේම 1848 අරගලයට පසුබිම් වූ ප්‍රධාන හේතු මොනවද කියලා. එකක් තමයි මුලදී ගම් සභාවල විසඳූ නඩු විසඳීමට සඳහා උසාවිවලට පැවරීම නිසා ඉතා සුළු ආරවුල් වලට පවා විශාල වියදමක් දරා උසාවියට යන්න සිදු වෙනවා. ඒ වගේම මුඩුබිම් පනත මගින් උඩරට වැසියන්ගේ ඉඩම් කොල්ලකා ඒවා වතුවගා කරුවන්ට අඩු මුදලට විකිණීම. ඒ කියන්නේ මම කලින් සඳහන් කර ටික ඉතාම සංක්ෂිප්ත කරලා මෙතන ඉදිරිපත් කරනවා. ඒ වගේම අන්න ජාතිකයන්ට ඉඳු වතුවල මැදි වී ජීවත් වීමට උඩරට ගැමියන්ට සිදුවීම නිසා පාරම්පරික ඉඩම් අවශ්‍ය වීමේ පසුතැවිල්ල, ඒ කියන්නේ මුඩුබිම් පනත සුරාසැල් පවත්වාගෙන යාමට තියෙන නීතියෙන් අවසර දීම නිසා ඇති වූ සමාජ පිරීම, ඒ වගේම ඉංග්‍රීසි පාලනය ශ්‍රී ලාංකිකයන්ගේ සිතුම් පැතුම් අනුව කටයුතු නොකරන පාලන ක්‍රමයක් බව ඔවුන්ට අවබෝධ වීම නිසා එයට විරුද්ධව කටයුතු කිරීම. මේ අනුව 1848 කැරැල්ල ඇති වූයේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම නව බදු පැනවීමට විරෝධයක් ලෙසින් තමයි. මෙම අසාධාරණ බදු පැනවීම අලවංගු කරන ලෙස ඉල්ලා කොළඹ, ගාල්ල, මානුවර ආදී ප්‍රදේශවල රජයේ ඒදන්තවරුන් මුණ ගැසුණු නමුත් සාර්ථක ප්‍රතිඵල ඔවුන්ට ලැබුණේ නැහැ. ඉතින් අපි බලමු මේ මෙසේ ඇති වුණු කැරැල්ලට නායකත්වය දුන්නේ කවුද කියලා. පෑලියගොඩ ඩේවිඩ්වත් ගොංගාලේගොඩ බණ්ඩා, කපුරු බස්තියන්ලාගේ දිනෙස් අප්පුහාමි, වීර හැන්නදිගේ පැන්සිස්කු පෙනාන්දු වේවත් පුරන්නප්පු, ඩිංගිරි රාල, කඩා පොළේමි. මම මේ පන්තිවලදී මෙම කැරලි නායකයන් පිළිබඳ පුළුල් වශයෙන් මම සාකච්ඡා කරනු ලබනවා. එහෙත් මම මේ වීඩියෝ එකේදී ඒ පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමට යන්නේ නැහැ. මොකද අපි මේ වීඩියෝ එක මම බොහෝ වශයෙන් නිර්මාණය කරන්නේ විශේෂයෙන් ෂෝට් නෝට් එකක් විදිහට. ඒ කියන්නේ ඔබලා දුවා පුතා විසින් ඉගෙන ගන්නා ලද පාඩම නැවත නැවත මතක් කර ගැනීමට රුකුලක් වන ආකාරයට තමයි මම මේ ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම අපි බලමු මෙසේ කැරළට නායකත්වය දෙමින් ඉංග්‍රීසි විරෝධී සටන් කුරුණෑගල, මානුවර ආදී ප්‍රදේශවල පැතිර ගිය ඉංග්‍රීසි ආණ්ඩුව එය ඉතා කූර ලෙස මර්ධනය කළා.
යුද්ධ නීතිය හෙවත් ගෙනාව මොකද්ද මාසල්ලෝ නීතිය. මාසල්ලෝ නීතිය කියන්නේ යුද්ධ නීතිය. පැනවීම නිසා නායකයන් තවදුරටත් කැරැල්ල සංවිධානය කරගත නොහැකි තත්ත්වයක් පවතුණා. මොකද්ද මාසල් නීතිය කියන්නේ? කැරලිකරුවන් දුටු තැන වෙඩි තබා ඝාතනය කරන්න. මේ නිසා අහිංසක ජනතාව පවා ඝාතනය කිරීමට ලක් වුණා. ඒ වගේම කැරලිකරුවන් විශාල වශයෙන් ඝාතනයට ලක් වුණා. මෙහිදී ගොංගාලේ ගොඩබණ්ඩා උඩරට තව නව රජු ලෙස ප්‍රකාශයට පත් කරගත් රාජ්‍යත්වය නැවත ඇති කිරීමට ස්වදේශිකයන් උත්සාහ කළා. එය නිරර්ථක වෑයමක් පමණක් වුණා. කැරැල්ලට නායකත්වය දුන්න අය වරින් වර ඉංග්‍රීසින් විසින් අල්ලා ගත්තා. නඩු විභාග වලින් පසු සමහරක් මන්ට මරණ දණ්ඩනයට ලබා දුන්න සමහර අය නායකයන් මොකක්ද කරේ? පිටුහල් කරලා දැම්මා. මේ අනුව කැරැල්ල අසාර්ථක භාවයට පත් වුණා. ඉතින් අපි බලමු 48 කැරැල්ලේ ප්‍රතිඵල මොනවද කියලා. මම ඒක ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරලා තියෙනවා. ඊටාම කෙටියෙන් කැරැල්ල පිළිබඳ සොයා බැලීමට ඉංග්‍රීසින් විසින් කමිටුවක් පත් කරා. කමිටුවේ නිර්දේශ ලෙස ටොරින්ටන් ආණ්ඩුකාරවරයා සිය තනතුරෙන් ඉවත්ව යාමට සිද්ධ වුණා. ඒ වගේම වෙළඳ බද්ද සුනග බද්ද සම්පූර්ණයෙන්ම අවසි කර භික්ෂුන් වහන්සේලා ඇඟ බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරා. 1853 දී දළදා වහන්සේගේ භාරගත්තේ සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට පවරා දීමද 1848 ඇති වූ කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන් දුවේ පුතේ. ඉතින් මම මේ පාඩම දුවේ පුතේ ඊටම සංක්ෂිප්තව තමයි ඔබට ඉදිරිපත් කරේ. දුවේ පුතේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටවීම පිළිබඳ මේ පාඩම සාමාන්‍යයෙන් දීර්ඝ පාඩමක්. මේ පාඩම පිළිබඳ පුළුල් වශයෙන් විස්තර මම මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ දුවල් පුතාලා ඔබලා ඉගෙන ගත්ත මේ පාඩම ඔබලා විසින් ලියන ලද ෂෝට් නෝට් එකක් වගේ වෙනුවට භාවිතා කරන්න. විශේෂයෙන් ෂෝට් නෝට් එකක් විදිය ෂෝට් නෝට් එකකට අවශ්‍ය කරන්නා වූ සියලු කරුණු මම මේ ප්‍රසන්ටේෂන් එකට අන්තර්ගත කරලා තිබෙනවා. ඒක නිසා ඔබට නැවත ෂෝට් නෝට් ලිවීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබ මේ වීඩියෝ එක ෂෝට් නෝට් එකක් විදිහට භාවිතා කරමින් ඔබ පාඩම් කර දේ නැවත මතක් කර ගැනීමට ඉතාමත් පිටුවහල් වෙනවා. විශේෂයෙන් පොඩි කාලයක් තුල තමයි මේ පාඩමම ආවරණය කරලා තිබෙන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා ඔබට ෂෝට් නෝට් එකක් විදිහට නැත්නම් ඔබගේ විෂය කරුණු නැවත මතක් කර ගැනීම සඳහා මෙම වීඩියෝ එක ඉතාමත් වැදගත් වේවි කියලා. ඒක නිසා අදට මෙම පාඩමෙන් මම සමුගන්නවා. එය නැවතත් 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එක මෙතනින් නිමවටපත් කරනවා. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්.